තෙරුවන් සරණයි. වාත සූත්‍රය එහෙම නැත්නම් දිට්ඨි සංයුත්තය මහා දිට්ඨි සූත්‍රය වාත සූත්‍රය කියලා. මහා දිට්ඨි සූත්‍රයේ මේ කොටසෙමයි තියෙන්නේ. අපි ඊටාම දීර්ඝ සූත්‍ර මේ සූත්‍ර දේශනා කෙනෙක් බැලිය යුතුමයි. යමෙක් මේ නිවන් මඟ නිවැරදිව වටහා ගත යුතු නම් සූත්‍ර පිටකයෙන් යමෙක් උත්සාහ කරයි නම් මේ නිවන් මඟ දැක ගන්න. අනේ කෙනා අනිවාර්යයෙන්ම ඒ සම්මා දිට්ඨියට ප්‍රවේශ විය යුතුයි. සම්මා දිට්ඨිය නැතුව නිවන් මඟක් නැහැ. එහෙමනම් මේ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන නම් සියලු මිත්‍යා දෘෂ්ටීන් මිදිය යුතුයි. අප විසින් දරාගෙන සිටින සියලු දෘෂ්ටීන් මිත්‍යා දෘෂ්ටීන්මයි. ඒ මහා සම්මා දිට්ඨිය නම් සියලු දෘෂ්ටීන් මිදුණු තැනමයි පවතින්නේ. නාම රූප අන්ත දෙක ඇතිතාක් අපි ඉන්නේ මිත්‍යා දිට්ඨියමයි. සිතුවිලි ඇතිතාක් ඒ සිතුවිලි වල තියෙන්නේ මිත්‍යා දිට්ඨියමයි. සිතුවිලි වලින් මිදුණු තැන නාම රූපයෙන් මිදුණු තැන මේ සිත මායාව බොරුවෙන් මිදුණු තැනයි සම්මා දිට්ඨිය පවතින්නේ. හැබැයි මේක අපි මෙහෙම කියලා තියෙනවා දැන් ගොඩක්. නමුත් කෙනෙකුට මේක ධර්මයේ තුලින් දකින්න ධර්මයේ තුල බුදුන් වහන්සේ දේශනා කරන සූත්‍රයකින් දකින්න කැමැත්තක් තියෙනවා. ඒ නිසායි අපි මේ ඔබගේ අවබෝධය සඳහායි මේ සූත්‍ර ගැන මේ විදිහට කතා කරන්න හිතුවේ. අපි අද කතා කරන සූත්‍රය තමයි වාත සූත්‍රය. මේ දිට්ඨි සංයුත්තේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක 15 වෙනි පොතේ සංයුත්ත නිකායේ 3 වෙනි කොටසේ පිටු අංකය කියනවා නම් 379 පිටු අංකය. ඔබට හමු වෙනවා මේ මහා දිට්ඨි සංයුත්තය. මේ මහා දිට්ඨි සංයුත්තේ තියෙනවා සූත්‍ර කීපයක්ම. මේ වාත සූත්‍රයේ බැලුවොත් මහණෙනි කුමක් ඇති කල්ලි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදීද වාතය නොහමති නදීහු ගලා නොබසිති ගැබිනියෝ ප්‍රසව නොකරති සඳහිරු උදා නොවේති නෝද බැස ඇති මේ හැම ඉන්ද්‍ර කීලසෙයින් සිටියහුදයි වහන්ස දහම් වූ මේක අපි බැලුවොත් ඒ තේරුම අපි කියන්නේ එතකොට සිංහල පරිවර්තනය සූත්‍රයේ තියෙන විදිහට බැලුවොත් කිස්මේනු කෝ භික්කවේ සති කිං උපාදාය කිං අබිනිවෙස්ස ඒවං දිට්ඨි උපජ්ජති න වාතා වායන්ති නජෝ නජ සන්දන්ති න ගබ්බිනියෝ විජහයන්ති න චන්දිම සූර්යා උදහෙන්ති වා අපේන්ති වා සිකට්ටායි ඉතිතානි සිටියාහුදයි. ඒ කියන්නේ සිකට්ටා ඉට්ටිතානි වාතයෝ නොහමති නදීහු ගලා නුබසති වාතා වායන්ති නජේ සන්දන්ති ගැබිනියෝ ප්‍රසව නොකරති න ගැබිනියෝ විජහයන්ති සඳහිරු උදා නොවේති න චන්දිම සූර්යා උදයනි. මේ කතා කරන්නේ මේ මහණෙනි කුමක් ඇති කල්ලි කුමක් නිසා කුමකට පිවිස මේ වගේ දෘෂ්ටියක් උපදීද කියන එක. වහන්ස දාම් වූ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තා. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්ෂුව දරා ගන්නා
දරන්නාහ. භගවා මූලිකා නො බන්තේ ධම්මාපේ භගවතෝ සුත්වා බික්ඛු දාරේසෙන්ති. භාග්‍යවතුන් වහන්සේමයි මේ ධර්මය දේශනා කරන්නේ. ඒක සබ්භාග්‍යවතුන් වහන්සේ යමක් දේශනා කරද අපි ආයෙම දරා ගන්නවා කියලා. මේ විදිහට එදා බුදු සමය තුළ බුදුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන සූත්‍ර බොහෝමයක් අපිට දකින්න ලැබෙනවා. එහෙම කිව්වම බුදුන් වහන්සේම මේ ධර්ම කාරණා පැහැදිලි කරනවා. එතකොට බුදුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. මහණෙනි, රූපය ඇති කල්ලි රූපේ නිසා රූපයට පිවිස වාතයෝ නොහමති. නදීහු ගලා නොබසති. ගැබිනිහු ප්‍රසව නොකරති. සඳහිරිහු නොද උදා වෙති. නොද බැස ඇති. මේ හැම ඉන්ද්‍රකීලසෙයින් සිටියා හොයි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්ලි, සංඥාව ඇති කල්ලි, සංස්කාර ඇති කල්ලි, විඥානය ඇති කල්ලි, විඥානය නිසා විඥානයට පිවිස වාතයෝ නොහමති. නදීහු ගලා නොබසති. ගැබිනියෝ ප්‍රසව නොකරති. සඳහිරුහු නොද උදා වෙති. නොද බැස ඇති. මේ හැම ඉන්ද්‍රකීලයක් සිහින් සිටියා හොයි මෙබඳු දෘෂ්ටියක් උපදී. රූපේ නිසා රූපයට පිවිස. මහණෙනි, රූපේ ඇති කල්ලි රූපේ නිසා රූපයට පිවිස. මෙන්න මේ වචනේ ලොකු තේරුමක් තියෙනවා. අපි සූත්‍රයේ ගත්තොත් එහෙම රූපේ කෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අවි අහිනී විසා එවං දිට්ටි උපජ්ජති න වාතා වායන්ති න තේජෝ සන්දාන්ති න ගවිනියෝ විජායන්ති න චන්දිම සූර්ය උදයන්ති වා අපෙන්ති වා වේදනා සති පේ සංඥා සති පේ සංඛාර සති සුවිඥාන සති විඥානං උපාදාය විඥානං අබිනිවේස එවං දිට්ඨි උපජ්ජති න වාතා වායන්ති න තේජෝ සංයති න ගබිනියෝ විජායන්ති න චන්දිම සූර්ය උදයන්ති වා අපෙන්ති වා සිකට්ටා ඉට්ඨිතායති. මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපේ ඇති කල්ලි මේ සියල්ලම තියෙන්නේ. රූපේ ඇති කල්ලි රූපේ කෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අහිනී විසා එවං දිට්ඨි උපච්චති. මේ සියලු දෘෂ්ටීන් උපදින්නේ. රූපේ තියෙනවා කියලා ගත්තාම රූපය ඇති කල්ලි රූපයට පිවිසි කෙනාට මේ සියල්ලම පවතින්නේ. මහණෙනි, ඒ කිමක් හකියුද? රූපේ නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද? ඔනීගාවට බුදුන් වහන්සේ දේශනා කරනවා. තින්කින් මඤ්ඤත භික්ඛවේ රූපං අනිච්ඡං වා අනිච්චා වාති. රූපේ නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද? එවිට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. වහන්සේ අනිත්‍යය අනිච්ඡම් බන්තේ. යමෙක් අනිත්‍ය නම් එය දුක්ඛෝ වේද සෝ වේද? බුදුන් වහන්සේ ප්‍රශ්න කරනවා. යම් පනානිච්ඡං දුක්ඛං වා නතං සුඛං වාති. තර භික්ෂුන් වහන්සේ කියනවා රූපේ අනිත්‍ය වේද හෝ දුක් වේ හෝ සෝ වේද කියලා අහුවාම වහන්සේ දුක්ඛය. අනිත්‍ය නම් යමක් දුකයි. යමක් නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. එතකොට සංඝයා වහන්සේලා උත්තර දුන්නා අනිත්‍යයි බන්තේ අනිතම් බන්තේ කියලා. ඊට පස්සේ ඇහුවා යමක් අනිත්‍ය නම් ඒ දුක්ඛෝ සැප වේද කියලා. ඊට පස්සේ කිව්වා දුක්ඛේ කියලා. දුක්ඛම් බන්තේ. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සෑවි නම් ඒ ඇසිරි නොකට වාතය නොහමති. නදීහු ගලා නොබසති. ගලා බස නොගලබසි. ගැබිනිහු ප්‍රසව නොකරති. සඳහිරු නොද උදා වෙති. නොද බැස ඇති.
මේ හැම ඉන්ද්‍රකීල සෙයින් සිටියා හොයි මෙබඳු දෘෂ්ටියක් උපදීද වහන්ස තෙල නොවේමය. වේදනා සංඥා සංකාර විඥාන නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද වහන්ස අනිත්‍යමය. හරි මේ විදිහටම මේකම රටාවට මේ ප්‍රශ්න ටික තියෙනවා. දැන් මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේ රූපේ සත්‍යයක්ද කියන එක. දැන් රූපේ සත්‍යයක්ද කියලා කියනකොට අපිට තේන්නේ අපිට මේ ඔබට දැනෙන්න ඕනි මේ බුදුන් වහන්සේ මේ බාහිර හැම දෙම රූප කියන වචනෙට කොටු වෙනවා ලඝු වෙනවා. එතකොට මේ රූපේ ඇති කල්ලි සියල්ලම තියෙන්නේ. ඒ කියන්නේ ඇසෙන් දකින රූප. හඳ, හිරු, ගහ, ඇල, දොළ මේ කියන විදිහට මේ හැම දෙයක්ම රූපයක් තියෙනවා නම් තමයි ඒ හැම දෙයක්ම තියෙන්නේ. රූපේ අනිත්‍ය නම් ඒ සියල්ලම අනිත්‍ය වෙනවා. එතකොට රූපේ ඇති කල්ලි සියල්ලම පවතින්නේ. එතකොට මේක හොඳින් මේක හරියට නිකන් මේක අර සමීකරණයක ස්වරූපයකින් යන ප්‍රශ්න මාලා ටිකක් මෙතන තියෙන්නේ. එතකොට මේ කියන දැන් මෙතන පෙන්නන වාක්‍ය ගොඩක් කියනවා. දැන් සම්මාදිට්ඨි සූත්‍රයට ආවම මේ වගේ විශාල ප්‍රමාණයක් කියනවා. දැන් මේ සූත්‍රය ගත්තාම මෙතනත් ඒ පොඩි ප්‍රමාණයක් පෙන්නනවා. මේ රූපේ ඇති කාලේ රූපේ නිසා රූපයට පිවිස වාතය නොහමති. ඔය කියන්නේ වාතය හමන්නේ කියන්න පුළුවන්. එහෙම ගැබිනිය ප්‍රසව නොකරති කියන්න පුළුවන්. රූපයට පිවිස රූපේ නිසා. දැන් රූපේ ඇති කල්ලි. රූපේ ඇති කල්ලි රූපයට පිවිස එතකොට සඳ හිරු හඳ පායන්නේ නැහැ කියන්න පුළුවන්. නොබසති ඉර බසින්නේ උදා වෙන්නේ. එතකොට මේ රූපේට පිවිසිලයි මේ කතා කරන්නේ. ගැබිනිය ප්‍රසව නොකරති. එතකොට මේ හැම ඉන්ද්‍රකීලයක් වගේ නොසලී සිටිනවා කියන අදහස දෙනවා. ඒ වේදනා සංඥා සංකාරات. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ගොඩේ රූපේ තමයි මේ විදිහට බුදුන් වහන්සේ පෙන්වන්නේ. ඒ දිට්ඨි සංයුත්තය තුළ මේ වාත සූත්‍රය තුළ. හැබැයි මේ වේදනා සංඥා සංකාරات එතකොට ඒ විදිහටම දකින්න කියන එක තමයි මේ වචනෙන් ගැබ් වෙන්නේ. අය මෙතන කියනවා මේ සදහිරු නොද උදා ඇති. නොද බැස ඇති. ඉන්ද්‍රකීල සේයින් සිටියා හොයි මෙවද දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කලි සංඥාව ඇති කලි සංකාර ඇති කලි විඥාන ඇති කලි. විඥාන නිසා විඥානට පිවිස වාතය නොහමති. නදීහු ගලා නොබසිති. ගැබිනිය ප්‍රසව නොකරති. සඳ හිරු නොද උදා වෙති. නොද බැස ඇති. මේ හැම ඉන්ද්‍රකීලයක් සේයින් සිටියා හොයි මෙවද දෘෂ්ටියක් මාන්නේ කිමක් හේතුකට ඇද්ද? රූපේ නිට්ටය වේද අනිත්‍ය වේද? රූපේ නිසා මේක තියලා කියන්නේ රූපේ ඇති කලි රූපයට පිවිස. ඒක නිසා ඊට පස්සේ අහනවා බුදුන් වහන්සේ රූපේ නිට්ටය වේද අනිත්‍ය වේද? ඒතර රූපේ අනිත්‍යම් බන්තේ. රූපේ අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක දුක්ද සැපද? දුක්ඛං වා තං සුඛං වාත්. ඊට කියන දුක්ඛං බන්තේ. අනිත්‍ය නම් ඒක දුකට හේතුවයි. රූපේ නිට්ටය අනිත්‍යද කියලා කොහොම කියන්නේ රූපේ අනිත්‍යයි කියලා. එතකොට රූපේ නිසා තමයි මෙවැනි අදහස් උපදින්නේ. ඒ කියන්නේ රූපයක් තිබ්බොත් තමයි ඔහුට තියෙන රූපයක්. ඒ හිරු කියලා රූපයක් තියෙනවා. සඳ කියලා රූපයක් තියෙනවා. එහෙම රූපයක් තිබුණොත් තමයි ඒක උදා වෙන්නේ, බහින්නේ මේ සේරම දේවල් දෘෂ්ටි කියලා පෙන්වන්න හදන්නේ. මේකේ අතුලාන්තයේ ගැබ්බෙලා තියෙන අර්ථය ඒකයි. මේ රූපේ තියනවා කියන එක. රූපේ තියනවා කියලා ගත්තාම තමයි මෙහෙම හඳ හිරු කියලා මෙහෙම දේවල් තියෙන්නේ. හැබැයි රූපය අනිත්‍යයි කියලා ගත්තාම මේ කිසිම දෙයක් නැහැ. මේ සඳ හිරු ඒ සේරම තියෙන්නේ රූපය ඇත්ත වෙනකොටයි. ලෝකයක් තියෙනවා. හැබැයි රූපය අනිත්‍යයි කියලා ගත්තාම රූපේ නිට්ටය අනිත්‍ය කියලා එක අනිත්‍යම් බන්තය කියලා කියන්නේ. ඒතකොට දුක් සෝයද දුක්ඛය. අයි මේ දුක. රූපය අනිත්‍ය නිසා. ඒතකොට මොකද වෙන්නේ? ඒක තමයි බුදුන් වහන්සේ මේ පෙන්නන්නේ. සුලං හමනවා කියන එක, ගැබිනිය ප්‍රසවන කරනවා කියන එක, සඳහිරු උදා වෙනව නැති වෙනවා කියන එක. දැන් මේ හැම එකක්ම තියෙන රූපේ නිට්ටය වුණොත්.
රූපේ තිබුණොත් එතන හුලන් තියෙනවා. ඒ රූපේ හුලඟ පේනවා. රූපේ තියෙනවා කියලා ගත්තා. තියෙනවා කියලා ගත්තම හැමදේම තියෙනවා. හැබැයි ඒක තියෙනවා කියලා ගත්තොත් හැමදේම තියෙනවා කියලා ගත්තට ඒක අනිත්‍යයි. අනිත්‍ය නම් ඊට ඒකෙන් සිද්ධ වෙන්නේ තියෙනවා කියලා ගත්ත නිසාම දුක එනවා. ඒ අනිත්‍ය නිසා. ඒ පවතින්නේ නැති නිසා. ඇත්තට මේ කතාවේ ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ සූත්‍රය තුළ මෙහෙම පෙන්වුවාට මේ කතාව තුළ මේ සේරම පවතින අපේ සිතේ. චිත්තේන නියති ලෝකේ. අපි මේක දකින්න ඕනි මේ රූපේ තියෙනවා කියන දේත් අපේ සිතේමයි තියෙන්නේ. බාහිර මේම දේවල් තියෙනවා කියලා අපි හිතේ තියෙන්නේ. ඇත්තටම අපි හිතින් හදාගෙනයි ලෝකෙ දකින්නේ. ඒක අපි චිත්තානුපස්සනාව වඩන කොටත් පෙන්වනවා. ඒතර මේ සිතේ තමයි ලෝකෙම හටගන්නේ. හැබැයි බාහිර තියනවා කියලා ගන්න එකයි දෘෂ්ටිය. මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තුළ මේ සම්මාදිට්ඨි කියන මාතෘකාව යටතේ තමයි මේ වාත සූත්‍රය තියෙන්නේ. මේකේ දිගටම තියෙනවා සූත්‍ර එකක් නෙමෙයි සූත්‍ර කීපයක්ම තියෙනවා. අත්තා සූත්‍රය, ඒ වගේම ඒතම් මම සූත්‍රය මේ සූත්‍ර හරහා ගලාගෙන යන්නේ. මේ හැම සූත්‍රයකම මේ අර්ථය තමයි පෙන්වන්නේ. ඊටාම ගැඹුරුයි මේ කාරණාව. ගැඹුරු නිසාම අපි ටිකක් මේක පැහැදිලි කරන්න හිතුවා. යමක් අනිත්‍ය නම් ඒ දුක්ඛෝ වේද සෝහෝ වේද දුක්ඛය. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සුළු නම් ඒ නොයසුරු කොට වාතය නොහමති. ගංගාව නොකලාබසිති. කැබිනිය ප්‍රසව නොකරති. සඳහිරු නොද උදා වෙති. නොද පහව වෙති. ඉන්ද්‍ර කීලයක් මෙන් සිටියා හොයි මෙබඳු දෘෂ්ටියක් උපදීද? වහන්ස ඒ නොයේමය තෙල නොයේමය. මේ සූත්‍රයේ බුදුන් වහන්සේ පැහැදිලි කරන පාලි භාෂාවෙන් ඒ විදිහටම අපි කියනවා නම් යමේ අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සුළු නම් යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම අපිනුතං අනුපාදාය එවං දිට්ඨි උපජ්ජය නවාතා වායන්ති න තේජෝ සංජාන්ති න ගැබිනියෝ විජායන්ති න චන්දිම සූර්යා උදේන්ති වාපෙන්ති වා ඒසිකට්ඨායිතිතානි. ඒ කියන්නේ අවසානට කියන්නේ මෙබඳු දෘෂ්ටියක් උපදීද ඒ ඉන්ද්‍ර කීලයක් මෙන් සිටියා වූයේ මෙබඳු දෘෂ්ටියක් උපදීද සදහිර උදා වෙති නොද පහ වෙති ඉන්ද්‍ර කීලයක් මෙන් සිටියා වූයේ මෙබඳු දෘෂ්ටියක් උපදීද? වහන්සේ නොයමයි. යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුමුණා රස විඳිනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේනම් එයත් නිට්ටය වේද අනිත්‍ය වේද අනිත්‍යම් බන්තේ. යමෙක් අනිත්‍ය නම් ඒ දුක්ඛ වේද සෝ වේද දුක්ඛම් බන්තේ. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන සුළු නම් ඒ නොයසුරු කොට වාතය නොහමති. ගංගාව ගලා නොබසෙති. ගැබිනිය ප්‍රසව නොකරති. සඳහිරු නොඋදා වෙති. නොද පහ වෙති. ඉන්ද්‍ර කීලයක් මෙන් නොසලී සිටියෝයි මෙබඳු දෘෂ්ටියක් උපදීද? වහන්ස ඒ නොවේමයි. නොහේතම් පන්තේ. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකහට මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්ත පරේෂණ අනු විචරිත යන මේ සිතන්හි සැක ප්‍රහීන වූයේ වේනම් දුක්ඛ හේතු ඔහුට සැකේ ප්‍රහීන වූයේ වේ. දුක්ඛ සමුදයේදු ඔහුට සැකේ ප්‍රහීන වූයේ වේ. දුක්ඛ නිරෝධයේදු ඔහුට සැකේ ප්‍රහීන වූයේ වේ. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවෙහිදු ඔහුට සැකේ ප්‍රහීන වූයේ වේ. මහණෙනි, මේ ආර්ය ශ්‍රාවක අපායේ නොවැටෙන සුළු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්නයයි කියනු ලැබේ. මෙන්න මේ අවසාන ඡේදයේ ඊටම වැදගත්කමක් තියෙනවා. හැබැයි මේ දිගටම පෙන්නන්නේ මේක ටිකක් සමීකරණ ස්වරූපයෙන් තියෙන සූත්‍රයක්. ඒක නිසා මේක ගලප ගන්න ඕනි.
මේ රූපේ ඇති කල්ලි වේදනා සංඥා සංකාර ඇති කල්ලි රූපේ තිබුණොත් තමයි වේදනා සංඥා සංකාරත් පේන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසාම අපි එකක් උදාහරණයකට අරගෙන කතා කරන්නේ. නමුත් රූපේ වගේම වේදනාවත්. ඒ හැම දෙයක්ම එකම කතාවක් තමයි කියන්නේ. ඉතින් බුදුන් වහන්සේ උපමාව ගන්නකොට රූපේමයි ගන්නෙ. රූපේ ඇති කල්ලි රූපේ ඇසුරු කොට රූපේ තියනවා කියලා ගත්තොත් තමයි හඳ තියනවා කියලා ගන්නෙ. හිරු තියනවා කියලා ගන්නෙ. මේ මෙතන අපිට ඔබට දැන් මේ කියනකොට ගැටලුවක් ඇති වෙනවා. ඒ ගැටලුව තමයි අයි මේ ගැබිනිය ප්‍රසව නොකරති කිව්වේ. අයි මේ ගංගාව ගලා නොබසිත කිව්වේ. නොගලා බසිත කිව්වේ. අයි මේ වාතය නොහමති කිව්වේ. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන සුළු නම් ඒ නොඇසුරු කොට ඒ නොඇසුරු කොට කියන්නේ ඒ ඇසුරු කොට තමයි වාතය හමන්නේ. ඒ නොඇසුරු කොට වාතය නොහමති. ඒ ඇසුරු කරන්නේ නැතුව වාතය හමන්නේ නැහැ. ඒ කියන්නේ යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන සුළු නම් ඒ නොඇසුරු කොට වාතය නොහමති. ඒ කියන්නේ ඇසුරු කරලයි වාතය හමනවා කියලා අපි කියන්නේ. අපි මේ හැම දෙයක්ම තියෙනවා කියලා ගන්නෙ රූපේ තියෙනවා කියලා අරගෙනයි. රූපේ තියෙනවා කියලා ගත්තාම තමයි හුලං හමනවා, ගංගා ගලා බසිනවා, ගැවිනිය ප්‍රසව කරනවා, සඳහිරු උදා වෙනවා. අපි මේ හැම එකකම තියෙනවා නේද? නේ ගලන ස්වරූපයේ උපමා නේද බුදුහාමුදුරුවෝ අරන් තියෙන්නේ. මෙතන හුලඟ ගන්නවා වාතේ. හුලඟ හමනවා. ඊට පස්සේ ගන්නවා ගංගාව. ගංගාව ගලා බසිනවා. ඊට පස්සේ ගන්නවා ගැබිනිය ප්‍රසව. ඒකත් ගන්නවා දැන් ගලා බසින කොටේම. මේ ගැබිනිය ප්‍රසව. ඊට පස්සේ හඳ පායනවා. හිරු බැස යනවා. මේ සඳ හිරු දෙක උදා වෙනවා බැස යනවා. දැන් මේව ඉන්ද්‍රකීලයක් වගේ නොසලී සිටිය උදයි දෘෂ්ටියක් උපදීද කියලා අහනවා. නොසලී සිටිය මෙබඳු දෘෂ්ටියක් උපදීද කියලා අහනවා. දැන් සියල්ල අනිත්‍ය නම් මේවා ස්ථිරයි කියන මේවා එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේවා ගලා බසින් නැති දෘෂ්ටියක් ඉන්ද්‍රකීලයක්සේ නොසලී සිටින දෘෂ්ටියක් උපදීද කියලා. ඒ නොහෙමයි. නොහේතම් බන්තේ. ඒක නිසා බුදුන් වහන්සේ මේ පෙන්නන්නේ සියල්ල අනිත්‍ය නම් සියල්ල දුක් නම් ඒ අනිත්‍ය නිසායි ගංගා ගලන්නේ. ඒ අනිත්‍ය නිසායි හුලං හමන්නේ. ඒ අනිත්‍ය නිසායි ගැබිනිය ප්‍රසව කරන්නේ. ඒ කියන්නේ දරුවෝ උපදින්නේ අනිත්‍ය නිසා. දැන් අපි සම්මුතිය තුළින් කතා කරන්නේ. එතකොට සඳ හිරු පායන්නේ බැස යන්නේ අනිත්‍ය නිසා. හැබැයි ඉන්ද්‍රකීලයක් මේ නොසලී සිටිය මෙබඳු දෘෂ්ටියක් උපදීද? ඊට පස්සේ අවසාන වාක්‍යයේදී බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒ ඇසුරු නොකර මේ අනිත්‍ය ස්වභාවය ඇසුරු නොකර ඉන්ද්‍රකීලයක් වගේ තියෙනවා කියලා කියන්න පුළුවන්ද කියලා. ඒක කියන්න බෑ. ඒක නිසා මේක ඉන්ද්‍රකීලයක් වගේ ඒ නොද මේකිතී මේ වචන වලින් බැලුවොත් සඳහිරු උදා නොවේති නොද පහවේති ඉන්ද්‍රකීලයක් මේ නොසැලී සිටියා හොයි මෙවද දෘෂ්ටියක් උපදීද ඒ උලං හමන්නේ නැති ගඟ ගලන්නේ නැති දරුවෝ ප්‍රසූත කරන්නේ නැති එතකොට සඳහිරු පායන්නේ නැති ඉන්ද්‍රකීලයක් වගේ ඉන්නවයි කියලා කියන්න පුළුවන් දානවා සේරම අනිත්‍ය නම් ඒක තමයි මේ අර්ථය ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා නෑ එහෙම කියන්න බෑ ස්වාමීනි නොහේතම් පන්තේ සියල්ල අනිත්‍ය නම් මේකක්වත් ස්ථිරව තියෙනවා කියලා කියන්න බෑ. ඒක තමයි මේ කියන්නේ. හැබැයි මේ රූපය ඇති කල්ලි රූපයට ප්‍රවිසයි මේ සේරම කතා කරන්නේ. ඒක තමයි අර මුල් පරිච්ඡේදයේදී බුදුන් වහන්සේ පෙන්වන්නේ. කුමක් ඇසුරුකට මෙහෙම වේද කියලා. එතනදී බුදුන් වහන්සේ කියන්නේ බුදුන් වහන්සේ පෙන්වලා දෙන්නේ මහණෙනි රූපේ ඇති කල්ලි රූපේ නිසා රූපයට ප්‍රවිස. මේ සියල්ල වෙන්නේ. රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූප අහිනිවිස්සං වා දිට්ඨි උපජ්ජති මේ සියලු දෘෂ්ටීන් උපදින්නේ දැන් මෙතන ඊටාම දැන් මෙතන සමීකරණයක් වගේ පෙනුනට මේක හරි සරලයි
බුදුන් වහන්සේ කියන්නේ මේ අනිත්‍ය සංඥා වඩන හැටි මේ වාත සූත්‍රය අරගෙන උපමා කරලා. හැබැයි මෙතනදී ගන්න ගැඹුරු මාර්ථය තමයි මේ පෙන්වන ගැඹුරුම දේ තමයි මේ සියල්ල අනිත්‍ය නිසායි කියන එක. අනිත්‍ය නිසා ස්ථිරයි කියලා මේ එකක්වත් පවතිනවා කියලා කියන්න බෑ. හැබැයි මේ හැම දෙයක්ම තියෙන්නේ රූපේ නිට්ටයයි කියලා අරගත්තොත්. රූපේ නිට්ටයයි කියලා ගත්තොත් ගඟක් කියලා තියෙන්නේ, ඉරක් තියෙන්නේ, හඳක් තියෙන්නේ. මේ රූපේ ඇසුරු කරගෙනයි. නිට්ටය කියලා ගැනීමනේ රූපේ ඇසුරු කරගෙනයි මේ සේරම තියෙන්නේ. මෙතන මේ උපමාවේ අංශ දෙකක් පේනවා. එකක් තමයි රූපේ ඇසුරු කරගෙනයි මේවා සේරම සඳ වාතේ මේ සේරම ගඟ ඔක්කොම රූපයක් ඇසුරු කරගෙනයි තියෙන්නේ. ඒ කියන්නේ අපි මේවා තියෙනවා කියන දේ හදාගෙන. නමුත් එහෙම සත්‍ය නම් ඒක අනිත්‍යයි. එහෙම දේ රූපේ ඇසුරු කරගෙන තමයි මේ කතා කරන්නේ. නමුත් ඒකත් පවතින දෙයක්ුත් නෙමෙයි. එක පැත්තකින් රූපය කියලා ගත්ත එකත් වැරදි. අනිත් පැත්තෙන් ඒක පවතිනවා කියලා ගත්ත එකත් වැරදි. මෙතන ආකාර දෙකක අනිත්‍ය ස්වභාවයක් පෙන්වනවා. හැබැයි මෙතන මේ උපමාවල වැදගත්කමක් තියෙනවා. මේ ගැබිනිය ප්‍රසව කරන එක ගත්තේ ඇයි? මේ ඔක්කොම ගලන ඒවා. ඒතර සිත ගන්නෙත් එතනටයි. ඒකයි මෙහෙම උදාහරණ අරන් තියෙන්නේ. වාතය, හුළඟ හමනවා. හුළඟ හමනවා කියන එක අපි දෘෂ්ටියක්. හුළඟ හමනවා අපිට හුළඟ හමනවා කියන එක දැන් හුළඟ කියලා අල්ලන්න පුළුවන්ද? දැන් ගඟ ගලනවා කිව්වම ඒක අපිට අල්ලන්න පුළුවන්ද? දැන් අපි අල්ලන්නේ වතුර ටිකන්නේ. ඒක දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය තමයි මේ බුදුන් වහන්සේ පෙන්වන්නේ. මේ අනිත්‍ය ස්වභාවය නිසායි. රූපේ ස්ථිරයි කියලා ගත්ත දෘෂ්ටිය නිසා තමයි මේ ගඟක් ගලනවා කියන මේ දෘෂ්ටිය තියෙන්නේ. ඇත්තටම එහෙම දෙයක් ඒ වුණාට ඒක දෘෂ්ටියක්. අල්ලන්න බෑ. ඒකම තමයි පෙන්වන්නේ හුලං හමනවා කියන එක. ඒකම තමයි දැන් අපි කලින් මේවා කතා කරලා තියෙනවා වැස්ස වහිනවා ගඟ ගලනවා මේ ඔක්කොම දෘෂ්ටි. ඒ වගේම තමයි සිත. සිත කියන එකත් දෘෂ්ටියක්. මේ උපමේය ගත්තම සිතටයි එන්නේ. ඉතින් මේක ගත්තට පස්සේ දැන් මෙහෙම දෙයක් රූපේ ඉති අසුරු කරගෙනයි මේ ගන්නෙ. එතකොට තමයි මේ අනිත්‍ය ස්වභාවය තමයි කතා කරන්නේ. ගඟ ගලනවා කියන්නේ අනිත්‍ය ස්වභාවය. ඒතර පවතින ගඟක් නැහැ. ස්ථිර ගඟක් නැහැ. ඒ අනිත්‍ය ස්වභාවය. ඒකයි මේ නිට්ටයද අනිත්‍යද කියලා බුදුන් වහන්සේ මේ ප්‍රශ්නේ අහනවා. මේ ඉන්ද්‍රකීලයක් වගේ මේවා වෙනස් නොවන විදිහට තියෙන දෘෂ්ටියක් එයා නොවේ තමයි එහෙම වෙන්නේ නැහැ කියනවා. අනිත්‍ය නම් ඒ දුක්ඛ ඒ අනිත්‍ය නිසානේ දැන් මේක වෙන්නේ. එහෙනම් අනිත්‍ය නම් ඒක මේ දුකට හේතුවද අහනවා මේ දුකද්ද සැපද්ද කියලා. ඒතර යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ වේද සුව හෝ වේද. යම්පන අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒ දුක්ද සුවද කියලා. ඊට පස්සේ කියන්නේ වංශ දුක්ඛය දුක්ඛං බන්තේ. අර ඊට කලින් අහන ප්‍රශ්නෙත් මේක හොඳට පේනවා. දැන් මේ මිනිස්සයා ලෝක ප්‍රජාව දුකට වැටිලා තියෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය නිසාමයි. අනිත්‍ය දෙයක් නිට්ටය ලෙස ගැනීම නිසාමයි. දැන් මේක තමයි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. මේ වාත සූත්‍රය හැබැයි ගන්නකොට ගොඩක් වෙලාවට මේ සිතේ ස්වභාවය වාතේ වගේමයි. හුළඟ වගේමයි. සිතේ ස්වභාවය සිතක් පවතින්නේත් නැහැ. ඒකත් දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය පෙන්වන එක තමයි මෙතනදී බුදුන් වහන්සේ ගොඩක් ප්‍රකට කරලා තියෙන්නේ. මහණෙනි යම් කලයක ආර්ය ශ්‍රාවකයාට මේ දිට්ඨ සුතමත විඤ්ඤාත පත්ත පරේෂිත අනු විචරිත යන මේ සතන්හි සැක ප්‍රහීන වූයේ වේනම් දුකෙහිදු ඔහුට සැක ප්‍රහීන වූයේ වෙයි. මේ දුකේද ඔහුට සැකේ ප්‍රහීන වූයේ වෙයි කියන තැන දැන් දුකේ පරිඤ්ඤය වෙනවා. එතකොට දුක අවබෝධ කරන එක. එතකොට බුදුන් වහන්සේ පෙන්නන්නේ යම් කලක ආර්ය ශ්‍රාවකයාට දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන පත්තම් පරේෂණම් කියන සැක ප්‍රහීන වෙන්න වුණා නම්
යතෝකෝ භික්ඛවේ අරිය ශාවකස්ස ඉමේසු ජසු චසු ඨානේසු කංකා පහීනා හෝති දුක්ඛ පිස්ස කංකා පහීනා හෝති දුක්ඛ සමුදයෙහි පිස්ස කංකා පහීනා හෝති දුක්ඛ නිරෝධා පිස්ස කංකා පහීනා හෝති දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය පිස්ස සංකා පහීනා හෝති අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනී ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ හොති. නියත සම්බෝධි පරායනයට එහෙම නැත්නම් මේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා තෙමේ අපායේ නොයැටෙන සුළුය නියතෝ සම්බෝධියට සෝතාපන්න පදවියට පත් වෙනවා කියන එක කියන්නේ. මේ සත්‍ය දකින්න කෙනා දිට්ඨ සුතමුත විඤ්ඤාත මේ පත පරේෂණ සතෙහි සක ප්‍රහීන වූයේ දුකෙහි සක ප්‍රහීන වූයේ සමුදයෙහි සක ප්‍රහීන වූයේ නිරෝධයේ සක ප්‍රහීන වූයේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ සකයක් ඔහුට නැත්තම් සියල සත්‍ය අවබෝධ නම් දුකත් සමුදයත් නිරෝධයත් ප්‍රතිපදා මාර්ගයත් සක ප්‍රහීන නම් අන්නේ කෙනා ආර්ය ශ්‍රාවක අපායේ නොහැටෙන සුළු නිට්ටය වූ සම්බෝධියේ පිහිට කොට ඇති සෝතාපන්නයයි කියනු ලැබේ. එතකොට මේ වාත සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්වන ඒ කාරණාවත් කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ මේ සිතින් මිදුණු කෙනෙක්. නාම රූප දෙකෙන් මිදුණු කෙනෙක්. අන්තවලින් මිදුණු කෙනෙක්. ඒ කියන්නේ රූපේ අවබෝධ කරගත්ත කෙනෙක්. රූපේ පරජානාති. රූපේ සත්‍ය නෙමෙයි අසත්‍යයක් කියලා. රූපේ මායාවක් කියලා. ඒ සත්‍ය ඥානෙ දැනගත්ත කෙනාට රූපේ සත්‍ය වෙන්නේ නැහැ. රූපේ සත්‍ය වුණොත් ඒ කෙනා බාහිර ලෝකේ සත්‍ය වෙනවා. බාහිර ලෝකේ සත්‍යයක් නෙමෙයි. ඇත්තටම තියෙන අසත්‍යයක්, අනිත්‍යයක්. අනිත්‍ය ස්වභාවයේ මුළු ලෝකෙම පවතින්නේ. මෙන්න මේ කාරණේ තමයි මෙතන ඉස්මතු කරන්නේ. ඉතින් මෙතනදී අපිට මේ ඔබට එතකොට මේ මෙතනදී උපමාවට මේ ගැබිනිය ප්‍රසව නොකරති කියන කාරණාව ඊටාම ගැඹුරු කාරණයක්. මොකද හුළඟ හමනවා, ගඟ ගලනවා, හිරු පායනවා, සඳ බැස යනවා. දැන් මේ වගේ මේ කතා කරන්නේ දෘෂ්ටි. එතකොට මෙතන දෘෂ්ටියක් විදිහටම පෙන්නනවා ගැබිනිය ප්‍රසව නොකරති කියනකොට. ගැබිනිය ප්‍රසව කරන කියන කාරණාත් මේ හුලං හමනවා වගේ දෙයක් විදිහට තමයි මේ වාත සූත්‍රය පෙන්වන්නේ යන්නේ. මේ වාත සූත්‍රයේ අපි දැක්ක තවත් තැනක තියෙනවා මේ වාතය නිසා උද්ධංගම වාතය නිසා ඇති වෙන පීඩන නිසා අර එළියට දරු ගැබ එන ස්වභාවය කෙනෙක් කරනව නෙමෙයි කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. ඒක තව ඉස්සරහට අපි ගමු මේ සූත්‍රය. එතකොට මෙහෙම පෙන්නකොටත් අපිට පේනවා මේ වාතයේ තියෙන ක්‍රියාවලියක් විදිහට තමයි ඒක පෙන්වන්නේ. මේ ගැබිනිය ප්‍රසව කරනවා කියන එක පෙන්වන්නේ. ඒ කියන්නේ දරුපතක් මව් කුසක ගැබිනිය ප්‍රසව කරනවා කියන කාරණේ බුදුන් වහන්සේ මේ සියුම්ව විග්‍රහ කරනවා. මේ සූත්‍රයේ වාත සූත්‍රය තුළ මේ වාතයේ පීඩනය මේක තව ඉස්සරහට අපි ගමු. මේකත් ඒ වගේම සිද්ධියක් කියන එක පෙන්නනවා. හැබැයි මේ සේරම රූපේ අනිත්‍ය නම් රූපේ ස්ථිර කියලා ගන්න නැත්නම් මේ සේරම දැන් මේ දුකට හේතු වෙන්නේ මේ රූපේ ඇසුරු කරගෙන මෙහෙම තියෙනවා කියලා ගන්න අදහසමයි. ගඟ ගලනවා, හුලං හමනවා. දැන් මේවා අදහස්, මේවා ඇවිල්ලා දෘෂ්ටි, සිතුවිලි. දැන් මේක මෙවන තියෙනවා වගේ අදහසක් තියෙනවා. නමුත් අනිත්‍ය ස්වභාවයයි මේ හැමතැනම තියෙන්නේ. අනිත්‍ය ස්වභාවය නිසායි මෙහෙම හැම දෙයක්ම ගඟ ගලනවා, හුලං හමනවා. එතකොට ඊර පායනවා, මේ සද බැස යනවා. එතකොට හැබැයි බුදුන් වහන්සේ මේ කියන්නේ අපි නෙමෙයි.
අප ගැන ද්වේෂසිතකින් දකින්න එපා. මෙතනටම කියනවා ගැබිනියෝ ප්‍රසව නොකරත කියලා. ඒ කියන්නේ ගැබිනියෝ මව කුසෙන් ප්‍රසව කරන එකත් අර හුලං හමනවා වගේ සිද්ධියක් කියලා තමයි පෙන්වන්න යන්නේ. ඉතින් මේ වාත සූත්‍රයේ මේ කියන කාරණා ඒත් අතිශයින් ගැඹුරුයි. මොකද මනුස්ස දෘෂ්ටිය තුළ කිඳා බැසගත් දෙයක් තමයි මේ මම දරුවෙක් බිහි කළා කියලා දෘෂ්ටිය. අන්නේ දෘෂ්ටිය තුළ ඉන්නකොට ඒ කෙනාට දැනෙන්නම එළියේ තියෙන මේ දරුවෝ මගේ. මම තමයි බිහි කළේ. මම තමයි දැන් මේ කාරණේ හැබැයි ලෝකෝත්තර භූමියේ තමයි මේ කතාව හොඳට පේනවා. හැබැයි ඉතින් මේ භූමිය හොඳට දැක ගන්න ඕනේ මේ ලෞකික ස්වභාවයත් ලෝකෝත්තර ස්වභාවය. හැබැයි මේ ආර්ය භූමියේදී ගන්නේ පරම සත්‍යය. පරම සත්‍ය නම් මේකත් උලංගමනවා වගේ වැඩක් කියන එක තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. අපි නෙමෙයි බුදුන් වහන්සේ තමයි මේ උදාහරණය අරගෙන තියෙන්නේ. දැන් මේවා හරියට විග්‍රහ කරගන්න එක ඔබගේ වගකීමක්. ඔබගේ කටයුත්තක්. ඔබටමයි සාන්දිටික ඔබටමයි මේ ධර්ම අවබෝධ වෙන්නේ. ඉතින් මේ කියපු කාරණේ ඊටාම වටිනවා. ඒක මේ ධර්මයේ තුල ඉන්න කෙනෙක්ට තේරෙනවා. මේ කියන වචන ටික අපි මේ විදිහටම පොඩ්ඩක් අපි නැවත පාරක් බැලුවොත් යතෝකෝ භික්කවේ ආර්ය ශාවකස්ස ඉමේසු චසු ඨානේසු කංකා පහීනා හෝති දුක්ඛ පිස්ස කංකා පහීනා හෝති දුක්ඛ සමුදය පිස්ස කංකා පහීනා හෝති දුක්ඛ නිරෝධ පිස්ස කංකා පහීනා හෝති. කංකා කියන්නේ සැක ප්‍රහාණය වෙනවා කියන එක. පහීනා හෝති කියන්නේ ප්‍රහාණය වෙනවා. කංකා කියන්නේ සැකේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා පිස්ස කංකා පහීනා හෝති. ඒ දුක්ඛත් සමුදයත් නිරෝධයත් ප්‍රතිපදාවත් සැකේ දුර වෙලා යනවා. ඒ කියන්නේ නියමාකාරයෙන් දකින්නවා කියන එකයි මේ අර්ථ ගන්න වෙන්නේ. අයම් උච්චති භික්ඛවේ ආර්ය ශාවකෝ. මේ ආර්ය ශාවකයා කියන එකත් ඊට පස්සේ පෙන්නනවා මේ සත්‍ය දකින්න කෙනා. සෝතාපන්නේ අවිනීප ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. ඒ පෙන්නන්නේ සෝතාපන්න ආර්ය ශාවකයා අපායේ නොවැටෙන සුළු කියන එක තමයි සම්බෝධි පරායනය කියන එක තමයි. එතකොට මේ ආර්ය ශාවකෝ සෝතාපන්නෝ අවිනීපාත ධම්මෝ කියන්නේ. නියත සම්බෝධි පරායනය කියන එක පය වැටෙන්නේ නැහැ කියන එකයි අවිනීපාත ධම්මෝ කියන එකෙන් අර්ථ ගන්න වෙන්නේ. නියතෝ සම්බෝධි පරායනෝ ඒ සෝතාපන්න පුජ්‍යල සම්බෝධියට පිහිට කොට ඇති සම්බෝධි පරායන වෙනවා කියන එක. ඉතින් මේ සූත්‍රයේ ඊටම වැදගත්. ඔබ අපි ඊගාවට පසු ඉදිරිපත් කරන්න ඒ සම්මා දිට්ඨි සූත්‍රය තුළ බුදුන් වහන්සේ අර අපි සාමාන්‍යයෙන් අර කතා කරනවානේ මරුන් බඹුන් මිනිසුන් දෙවියන් සහිත ලෝකය කියලා. අන්න ඒ කාරණා බුදුන් වහන්සේ මේ වාත සූත්‍රයේ කියන මේ හුළඟ ගඟ වගේ ඒ කාරණා උපමා කරනවා. එතකොට බාර වෙන ඒවා මිනිසුන්ගේ දෘෂ්ටි හැම එකම මේ සම්මා දිට්ඨි සූත්‍රය තුළ බිඳ දමනවා. හැබැයි මේ වාත සූත්‍රයේ සම්මා දිට්ඨි මාතෘකාව යටතේ මේ ත්‍රිපිටකය තුළ පෙළගස්සලා තියෙන්නේ දිට්ඨි සංයුත්තේ සෝතාපට්ටි වග්ගයේ වාත සූත්‍රය පෙළගස්සලා තියෙන්නේ. ඉතින් මේක තමයි ආරම්භයේ තියෙන මේ සම්මා දිට්ඨි සූත්‍රයේ මේ දිට්ඨි සංයුත්තේ තුළ. ඒ තමයි සූත්‍රය කියලා මෙතන ඊට පස්සේ ඊගාව සූත්‍රය පැහැදිලි කරන්නේ. එතරම් පේනනේ මහණෙනි කුමක් ඇති කාලේ කුමක් ඇසුරු කොට කුමකට පිවිස මේ මාගේ මේ මම වෙමි මගේ ආත්මයයි දෘෂ්ටියක් උපදීද. අතර මේ සූත්‍ර හැම එකම එකිනෙක සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ මගේ ආත්මය කියන දෘෂ්ටියක් කුමක් ඇති කාලේ තියෙනවද කියන්නේ. එතනදත් බුදුන් වහන්සේ කියන්නේ රූපය ඇති කාලේ රූපය ඇසුරු කොට රූපයට පිවිස මගේ ආත්මය කියන දෘෂ්ටිය උපදී කියලා. ඒක මම කියන සූත්‍රය තුල අරන් තියෙන්නේ. ඉතින් බොහෝ ප්‍රසිද්ධ වචනයක් තමයි ඒතෝ හමස්මින ඒතෝ අස්සා කියන වචනේ. ඒ මගේ කියන එක හටගෙන තියෙන දෘෂ්ටියක් නිසා කියන එකයි මේ සූත්‍රය තුල. එතකොට ඒතම් සූත්‍රය තුල පෙන්නන්නේ. අත්තා සූත්‍රය කියලා ඊට පස්සේ ඊගාව සූත්‍රය ගන්නවා. මේ දිට්ඨි සූත්‍ර තුලම එතනදී ගන්නෙ කුමක් ඇති කල්ලි කුමක් නිසා කුමකට විවිධ මේ දෘෂ්ටියක් පහළ වේද. මම ආත්මයේමි
මම ලෝකෙ වෙමි. මම පරලොව වන්නෙමි. නිත්‍ය යමි. සාස්වත වෙමි. නොපැලෙන ඒක තියනවා කියන සෝ අත්තා කියන අදහස අරගෙන තියෙනවා ඒ සූත්‍රය තුළ. එතකොට වහන්සේ ධාම්මිය භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තේ ඒ විදිහටම කියන රූපේ ඇති කලේ රූපේ නිසා රූපේට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වෙයි. ඒකත් ඒ විදිහටමයි ගන්න. ඉතින් මේ කාරණා ඊටාම වැදගත් කාරණා. මොකද මම කියන හැඟීම කොහොමද ඇති වුනේ කියන එක මේ සූත්‍ර මාලාව ඔස්සේ පැහැදිලි කරලා තියෙන්නේ. තෝච මේ සියා සූත්‍රයේ කුමක් ඇති කල්ලි කුමක් ඇසුරු කොට නොවන්නේ මම නොවන්නේමි කියන අදහස අරන් තියෙනවා. නේතම් මම නේසෝමස්මි නමේසෝ අත්තා කියන කාරණා ඒකත් මේ විදිහටම තමයි විග්‍රහ කරන්නේ. ඊට පස්සේ නති දින්න සූත්‍රය කියලා අරන් තියෙනවා. එතකොට නති දින්න සූත්‍රය කියලා අරන් තියෙන්නේ මහණෙනි කුමක් ඇති කල්ලි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ඒකත් මේ විදිහටම මේ දෙන ලද්දේ විපාකයක්ද මේ පිම්පව් කියලා දෙයක් තියනවද නැද්ද කියන කාරණේ මේ නති දින්න සූත්‍රය තුළ විග්‍රහ කරනවා. අපි ඇත්තටම ඊගා අවස්ථාවේදී මේ නති දින්න සූත්‍රය ටිකක් දීර්ඝව පැහැදිලි කරනවා. එතනට එමු. අපි ඒත් එක්කම එකතු කළාම ගමු. ඊගාව දේශනෙට මේ ඒතම් මමේසෝ අමස්මි කියන එකත් අත්ත සූත්‍රයත් ඒ වගේම මේ සම්මාදිට්ඨි මාත්‍රකාව යටතේ එන ඒ තමම කියන සූත්‍රයත් මේ ටික අපි ඊගා අවස්ථාවේදී පැහැදිලි කරමු. දිට්ඨි සංයුත්තය තමයි මේ ටික සේරම තියෙන්නේ. මේ ටික එකට ගන්න ඕනේ. එකට පැහැදිලි කර ගන්න ඕනේ ටිකක්. හැබැයි මේ අනිත්‍ය ස්වභාවය පෙන්නන තමයි වාද සූත්‍රය මේ විදිහට අරගෙන තියෙන්නේ. එහෙනම් තෙරුවන් සරණයි. Mm-hmm.